ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ පුණ්‍යවන්ත දහවල් කාලයේ ඔබ සූදානම් වෙන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් උතුම් සද්ධර්ම දේශනේ ශ්‍රවණය කරන්නට. අපේ ජීවිතයේ මොහොතින් මොහොත මරණය කරා ලං වෙනකොට අපේ ජීවිතයේ තප්පරෙන් තප්පරේ හරි අපේ ජීවිතේ යහපත් පැත්තට වෙනස් කරගන්න මේ ලෝකේ යම් වචනයක් තියෙනවා නම් ඒ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ අසිරිමත් ධර්මයේ පමණයි. දවසින් දවස මොහොතින් මොහොත තප්පරෙන් තප්පරයට හරි අපේ ජීවිතයේ යහපත පැත්තට නම් යොමු වෙන්නේ ඒක මේ ලෝකෙට ඇහිලා ඔබ මම අපි හැමෝම කරගත්ත ලොකු ජයග්‍රහණයක්. ඒ වාසනාව ඔබට මට අපි හැමෝටම ලැබුණා. මේ ලංකාද්වීපයේ ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කරන ඒ වගේම පහසුවෙන් තේරුම් ගන්න විදිහට දේශකයන් වහන්සේලා උතුම් සදාම් දේශනා පවත්වන කාලයක ඔබට මට මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණා. ඉතින් අද දවසේ ඔබට මතක ඇති සතියන්ත සීල භාවනා වැඩසටහනේ පහුගිය සතියට කලින් සතිය අපි ධානීය සූත්‍රය ශ්‍රවණය කළා. ඒ වගේම පහුගිය සතියේ දහවල් සදහම් දේශනේ විදිහට අපි කසීබාරද්වාජ සූත්‍රය ශ්‍රවණය කළා. ඉතින් අද ඔබට අහන්න ලැබෙන්නේ කුමන දේශනාවක්ද? ඉතින් තව සුළු මොහොතකින් ඔබට උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා. ඉතින් මේ වනකොට පින්වත් ස්වාමින් වහන්සේ උතුම් සදහම් දේශනේ වෙනුවෙන් මැදිරියට වැඩම කරන්නට යෙදුණා. වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. උතුම් සදහම් දේශනේ වෙනුවෙන් අද දවසේ බැතිවර විකාශන දායකත්වයේ දරන්නේ අංක 16 ඌරාපොළ පාර දික්කන්ද වතුරුගණ යන ලිපිනේ පදිංචි පින්වත් ත්‍රිෂානි වීරතුංග දියණිය සහ ඉෂාරා වීරතුංග දියණිය යන පින්වත් සීලු දෙනා විසින් විශේෂයෙන් මේ අය ආරමුණු කරගෙන තියෙන ජනවාරි මාසයේ 16 වන දින. ඒ කියන්නේ අද දින 71 වෙනි ජන්මදිනය ලෙදෙන ලියනගේ වීරතුංග පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. මේ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ දහවල් සදහම් දේශනේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ. අපි පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු උතුම් සදහම් දේශනේ ශ්‍රවණය කරන්නට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ මාසික සතියන්ත සීල භාවනා වැඩසටහනේ තමයි ඔබ මේ සවන් දෙන්න සූදානම් වෙන්නේ. තථාගත ශ්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ලෝකේ පහළ කළා. ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පහළ කරද්දී ඒ ධර්මයේ උපන්නේ අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ හද මඩලේ. නොඇසූ විරු ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට උපද්දවලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ බරණැස් ඉසිපතන මිගදායේදී ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධම්සක් පැවතුම් දේශනාව කරද්දී
ධර්මයේ තේරුම් ගත්ත නැති පෘථග්ජන ලෝකේ කම්පා වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයන්හි ධර්මයේ පුරුදු කරලා මෝරපු ඉඳුරන් නැති දෙවිවරු 18 කෝටියක් ඒ ධර්මය අවබෝධ කළා. අනෙකුත් පිරිස කම්පා වුණා මේ ලෝකේ අනිත්‍යයිලු, මේ ලෝකේ අස්තිරයිලු, මේ ලෝකේ සදාභාවී නොවේලු කියලා දෙවිවරු කම්පා වුණා. එතකොට ඒකේ ස්වභාවය තමයි අවබෝධ කිරීමත් අවබෝධ නොකිරීමත් කියන කාරණා දෙක. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ ස්වභාවයේ හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා තේරුම් අරගෙන තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දැක්කේ නෙළුම් පොකුණක් වගේ. භාග්‍යතුන් වහන්සේ දැක්කා පිපෙන්න ආසන්න වෙච්ච හොඳට මෝරපු නෙළුම් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දැක්කා. ඒ වගේ සත්වයෝ ඉන්නවා. ඊළඟට හිරේලිය වැටෙන්න සැලැස්සුවාම කාලයක් ගිහින් පිපෙන තව නෙළුම් මල් තියෙනවා. ඒ වගේ සත්වයොත් ඉන්නවා. ධර්මයේ කාලයක් යෙදෙද්දී ආන්නේ අයට පුළුවන් ධර්මය අවබෝධ කරන්න. තවත් භාග්‍යතුන් වහන්සේ දැක්කා පියුම් පොකුණේ තියෙනවා වතුරේ අස්සේ තියෙන මෝරලා නැති නෙළුම් මල් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දැක්කා. ඒ වගේ සමහර අය ඉන්නවා ධර්මයේ යෙදෙද්දී නමුත් ඒ අයගේ ඉඳුරන් මෝරන්නේ නැහැ. බොහෝම ස්වල්ප ඉඳුරන් තියෙන්නේ. ශ්‍රද්ධාව රැකගන්නත් බොහොම අමාරුයි. සිල් රකින්නත් බොහොම අමාරුයි. නිරන්තරයෙන් කාමයේ කියන මඩ ගොහරුවටම මේ හිත වැටෙනවා. ඒ වගේ දුර්වල චරිතත් ඇති බව අපේ භාග්‍යතුන් වහන්සේ දැක්කා. එතකොට ධර්මයේ යෙදිලා කාලයක් යද්දී ධර්මය අවබෝධ කරනවාද යම් කෙනෙක්, ආන්නේ අය උදෙසා බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ ධර්මයේ විස්තර කිරීම සිද්ධ කළා. පින්වත්නි, දැන් ඔබ දන්නෝ ධම්සක් පැවතුම් දේශනාවේදී ඍජුවම බුදුරජාණන් වහන්සේ දෙව්බඹුන් අරඹයා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අරඹයා ඍජුවම ආර්ය සත්‍ය දේශනාව කළා. ඊළඟට පස්වග ස්වාමීන් වහන්සේලා අරඹයා අනාත්ම ලක්ෂණ දේශනාව කළා. ඍජුවම අනාත්ම ධර්මය දේශනා කළා. ඇයි භාග්‍යතුන් වහන්සේ දැක්කා බුදුරජාණන් වහන්සේ නමක් මුලින්ම හම්බෙන්න සසරේ පාරමී සම්පූර්ණ කරපු පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ මුල්ම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පින් තියෙන පිරිසක් මේ ඉන්නේ. සසරේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය වඩපු පිරිසක් මේ ඉන්නේ කියලා දැනගෙන භාග්‍යතුන් වහන්සේ ඍජුවම ධර්මයේ දේශනා කළා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දැක්ක තව පිරිසක් ඉන්නවා. ඒ අය කාලයක් ධර්මයේ යෙදුනොත්, දහම් මානසිකාරී ඉදිමින් වාසය කළොත් ආන්නේ අයගේ ඉන්ද්‍රියන් මෝරනවා. ආන්නේ මය උදෙසා තවදුරටත් ධර්මයේ පැහැදිලි කරමින් භාග්‍යවතුන් වහන්සේ මේ පරම ගම්බීර ධර්මයක් වූ අනිත්‍ය කියන කාරණේ දේශනා කළා. දැන් අද ඔබට මේ ශ්‍රවණය කරන දේශනාව අහද්දි තේරෙයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව කොයි වගේ එකක්ද කියලා. අපිට තේරුම් ගන්න නුවණ නැති වුණත් බුදුරජාණන් වහන්සේ දැක්කොත් මේ විදියට මේ අය මේක සිහි කර කර හිටියොත් මේ අයට කාලයක් යද්දි මේ අනිත්‍ය කියන ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ආන්නේ මිතල බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ ගැන කරුණාවෙන් අනාගතේ හරි මේ අය ධර්මය අවබෝධ කරගනි. ඊළඟ මොහොතේ හරි ධර්මයේ කරා යයි මේ විදියට මානසිකාර කරොත් කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළා. එතකොට මේ අද අපි කතා කරන දේශනාවේ නම පඨම කෝසල සූත්‍රය. කොසල් රජුරුව මුල් කොට වදාළ පළමු දේශනාව. ඒ දවස්වල පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමේ. දෙව්රම් විහෙරේ අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ.
ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ සිටිමින් භික්ෂු සංඝය අමතා වදාලා පින්වත් මහණෙනි කියලා. එතකොට කාලයක් ගිහින් නුවණැස උපදවා ගන්න දක්ෂ සංඝ පිරිසක් තමයි එතන හිටියේ. මෙහි දැන් දේශනා කරද්දිම මේ මොහොතේ මරහත්වේ කරා යන පිරිසක් එතන හිටියේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලලා හරි ලස්සන ආකාරයකට අනිත්‍ය අපිට තේරුම් කරගන්න පහසු ආකාරයකින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කාසි කියන ජනපදෙත් කෝසල කියන ජනපදෙත් ජනපද වාසීන් ඉන්නවා. දැන් අපි දන්න බුද්ධ කාලේ දඹදිව ජනපද 16ක් තිබුණේ. 12 මහා ජනපද කියලා. එතකොට ඒ රාජ්‍යයන් නොඑක් නම් ගොත් තියෙන රජවරු පාලනය කරා. දැන් අංගමගධ කියන රාජ්‍ය බිම්බිසාර රජුරු පාලනය කරා. දැන් මේ කාසි කෝසල කියන රාජ්‍යයේ කොසල් රජුරු තමයි පාලනය කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මේ කාසි කෝසල කියන ජනපද දෙකේ යම්තාක් මිනිස්සු ඉන්නවා නම් ඒ සියලු මිනිස්සුට අග්‍ර වෙන්නේ ඒ ජනපදවල ඉන්න ප්‍රාදේශීය රජවරු තමයි ඒ මිනිස්සු අතර අග්‍ර වෙන්නේ. ඊළවසේ දේශනා කරන මහණෙනි ඒ ප්‍රාදේශීය රජකම් කරන රජවරුන්ටත් ඒ සියලු ප්‍රාදේශීය රජවරුන්ටත් අග්‍ර වෙන්නේ කොසල් මහ රජුරෝ. මොකද්ද වදාලේ ජනපද වාසීන්ට අග්‍රයි කිව්වා ප්‍රාදේශීය රජවරු ප්‍රාදේශීය රජවරුන්ටත් අග්‍රයි කිව්වා කොසල් රජුරෝ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කොසල් රජුරෝ අග්‍රයි තමයි. හැබැයි කොසල් රජුරෝ පවා අනිත්‍ය කියන ධර්මයට පත් වෙනවා. දැන් බලන්න ලෝකේ කාට අග්‍රව හිටියත් යම් කලක උපන්නා නම් යම් කලක මිය යන්න සිද්ධ වෙනවාමයි. සංස්කාරයේ ස්වභාවය උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් පේනවා. වයෝ පඤ්ඤායති වෙනසීමක් පේනවා. තිත සංඤතත්තම් පඤ්ඤායති වෙනස් වෙමින් පැවතීමක් පේනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ජනපද වාසීන්ට ප්‍රාදේශීය රජවරු අග්‍රයි. ඒ රජ ප්‍රාදේශීය රජවරුන්ට කොසල් රජුරු අග්‍රයි. හැබැයි මහණෙනි කොසල් රජුරුවන්ගෙත් අනිත්‍යභාවයට පත්වීමක් තියෙනවා. විපරිණාමයට පත්වීමක් තියෙනවා. බලන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරද්දී ඒ කොසල් රජුරුවම ධම්මචේතිය සූත්‍රයේදී වයස 80ක් පිරෙද්දී බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා දීඝකාරායන සමග. ඇවිල්ලා දීඝකාරායනට දුන්න ඔටුන්න මගුල් කඩුව දුන්න එයාගේ ඇමති වෙච්ච දීඝකාරායනට දීලා කොසල් රජුරු ආයුධ නැතුව ඔටුන්න නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේගේ රන් පාටින් බබලන සිරිපා යුග්මේ පිස දමමින් සිඹිමින් කියනවා ස්වාමීනි මම කොසල් රජතුමා ස්වාමීනි මම කොසල් රජතුමා කියලා. බුදුරජාණන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් තිබ්බා කොසල් රජුරවන්ට. බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා කතා කරලා එළියට එනකොට දීඝකාරායන නැහැ. දීඝකාරායන පැනලා ගියා ඔටුන්නයි මගුල් කඩුවයි අරගෙන. පැනලා ගිහිල්ලා බිඩූඩබ කියන කුමාරයා රජ කළා. කොසල් රජුරවන්ට යන්න කරත්තයක්වත් නැහැ. බලන්න මේ විපරිණාමයට පත් වෙන ස්වභාවය. දැන් අපේ ලෝකේ අපි කොයි තරම් හයිහත්ති ඇතුව කොයි තරම් කාය ශක්තියෙන් මානසික ශක්තියෙන් ධන බලයෙන් දේශපාලන බලයෙන් මේ කොයි එකෙන් බලවත් වෙලා හිටියත් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි විපරිණාමයට පත්වීමක් තියෙනවා. කොසල් රජුරෝ ජේතව දෙවුරම් වෙහෙරෙන් එළියට එද්දී යන්න කරත්තයක්වත් නැහැ. අවසානයේ අම්බලමක රැ නතර වුණා. දැන් මේ වයස 80ක රජ කෙනෙක්. කර කියා ගන්න දෙයක් නැහැ.
පාළු අම්බලමක මරණයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආර්ය ශ්‍රාවකයා දැන් එහෙමනම් මේ විදියට හරි හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ගැන හිත පහදවා ගත්තු ආර්ය ශ්‍රාවකයෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඕන් ඔය ආකාරයෙන් රජසැප ගැන කල්පනා කරනවා. දැන් හිතමු ඔබ රජසැප විඳින්නේ නැහැ. දැන් අපිට පේනවා දැන් රාජකීය පවුල් බොහොම ස්වල්පයයි මිනිස් ලෝකේ තියෙන්නේ. දැන් එංගලන්තේ තියෙනවා. ඊට පස්සේ තායිලන්ත බුරුම ආදී රටවල තියෙනවා බොහොම අල්ප තැන්වල තමයි රාජකීය සැප සම්පත් අනුභව කරන පිරිස් ඉන්නේ. එතකොට ඔබට රජසැප නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ අහලා තියෙනවා අනිත්‍ය කියන ධර්මයේ. එතකොට එයා කල්පනා කරනවා කියනවා මේ ලෝකේ රජසැප විඳින අය පවා විපරිණාමයටපත් වෙනවා. එහෙම කල්පනා කරලා ඔබට රජසැපේවත් හිට පිහිටන්නේ නැහැ කියනවා. දැන් බලන්න ඔබට දැන් සාමාන්‍ය ලෝකේ පොල් සම්බෝලේ බතු විකන මිනිස්සයා පවා ඊළඟ වේල ගැන බලාපොරොත්තුවක් තියෙනවා. එයා කාපු කෑමක් ගැන එයාගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක අනුභව කරන්න ඇඳලා නැති ඇඳුම් අඳින්න කාපු නැති කෑමක් කන්න බීපු නැති බීමක් බොන්න නොගිය ගමනක් යන්න කාටත් පැතුමක් තියෙනවා. හැබැයි කොයි මට්ටමේ කෙනෙක් වුණත් එයා කල්පනා කරනවා නම් මේ ලෝකේ රජසැප පවා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අනේක නම් ගොත් තිබුණ රජවරු පවා මිය පරලොව ගියා. ඒ රජවරු විඳපු රජසැප ඒව ඔක්කොම කාපු කෑම ඇඳපු ඇඳුම් ගියපු ගමන් ඒ ඔක්කොම අන්‍ය ස්වභාවයටපත් වෙලා අතීතයට ගිහින් නිරුද්ධ වෙලා ගියා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ අපේ හිත පිහිටුවන තැන හරි පුදුමයි. නැත්තම් ඒ තියෙන දෙයින් මත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එක තැනකදී වදාළ පින්වත්නි මේ රාජකුමාරවරු ඉන්නවා කියනවා. ඒ අය කල්පනා කරනවා කියනවා මේ රජසැප පවා අන්‍ය ස්වභාවයටපත් වෙනවා. මම මේ රජසැප අතහැරලා පැවිදි වෙනවා නම් යහපත් කියලා ඔන්න පැවිදි වෙන්න එනවා කියනවා. මහණනි ඒ එන ගමන හස්ති රාජයෙක් දන්වැල් කඩලා සුණු විසුණු කරලා දාලා සුළු උත්සාහයකින් වනයේට ගියා වගේ කියනවා. හැබැයි සමහර අය ඉන්නවා කියනවා මේ එයාට තියෙන ගේ කබල් එකක් කියනවා. ගේ ඇතුළේ ඉඳලා උඩ බැලුවොත් ආකාශේ පේනවා කියන වහලේ සිතුරු වහින වෙලාවට ඒ වැස්සෙන් ඒ ගේ තෙමෙනවා. ඊට පස්සේ වයසට ගියපු බිරිඳක් ඉන්නේ කියනවා. විරූපී කියනවා. ඊට පස්සේ දි รา ගියපු ඇඳක් ගෙදර තියෙන්නේ කියනවා. හැබැයි මහණෙනි එයා කෑම කන්නේ බෙලෙක් පිඟානක කියනවා. හැබැයි එයාට ඒක අතාරින්න බෑ කියනවා. එයි පින්වත් එයා ආශ්‍රිතව පෘථග්ජන කෙනෙක් කවදාවත් මේ වගේ අන්‍ය ස්වභාවයට පත් වෙන එක හිතන්න බෑ. යාට හිතලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුංචි කැටකිරිල්ලක් කෙහෙල් පර්ණලාවක පැටලුනොත් ඌට ඒකත් ලොකු බන්ධනයක් කියනවා. ඒකම පැටලෙවිලා ඒකම බඩගින්නේ මැරිලා යනවා කියනවා. ඇයි ඒ කෙහෙල් පර්ණලාව සුළු උත්සාහයකින් කඩන්න පුළුවන්. හැබැයි එයාගේ ප්‍රමාණය පොඩි. ඒ පුංචි හිතක් තියෙන කෙනෙකුට ලොකු බන්ධන අයින් කරන්න බෑ. සුළු බන්ධනයක්වත් අයින් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ දන්වැල කියන්නේ බරපතල බන්ධනයක්. හැබැයි බරපතල බන්ධනෙත් විශාල ශරීරයක් තියෙන කෙනෙකුට සුළු උත්සාහකින් කඩන්න පුළුවන්. හැබැයි එයාගේ ප්‍රමාණය පොඩි නම් පුංචි බන්ධනෙත් එයාට කඩා ගන්න බෑ. දැන් භාග්‍යතුන් වහන්සේ වදාරන මහණෙනි රජසැප ගැන එයා හිම හිතද්දී එයාට රජසැපේවත් පිහිටන්නේ නැහැ කියනවා. ඊළඟට දේශනා කරනවා ඔය විදියට අවබෝධයෙන් මෙපා වෙනකොට ඔහුට අග්‍ර වූ සැපයන් ගැන තමයි කියනවා නොඇලී යන්නේ. දැන් බලන්න ඔබේ ජීවිතවලත් සමහරට මරණාසන්න වෙද්දි මේ ජීවිතේ ඔබට යාගන්න බැරි වෙච්ච මේ පැති තියෙන්න පුළුවන්. ඔබ අවසාන මොහොතේ ඒව ගැන හිත නම් දුක් වෙන්නේ. ඔබේ පරලොව ජීවිතේ අපේක්ෂා සහගතව මැරීම මරණයටපත් වීම නිසා හොඳ එකක් වෙන්නේ නැහැ. එතකොට ඔබට ඒ වෙලාවේ පවා මේවා සිහි කරන්න පුළුවන් නම්
මිනිස් ලෝකෙ සම්බන්ධයෙන් උපේක්ෂාවට පත් වෙන්න පුළුවන්. උපේක්ෂාවට පත් වෙලා මරණයෙන් පස්සේ හොඳ ලෝකයකට යන්න හිත පිහිටුව ගන්න පුළුවන්. එහෙනම් කොසල් රජුරෝ මේ කාසිකෝසල කියන ජනපද වාසීන්ටත් ප්‍රාදේශීය රජවරුන්ටත් අග්‍රව හිටියා. කොසල් රජුරුවොත් මරණයටපත් වුණානේ. එහෙමනම් මම මේ හිත පිහිටුවන දේවල් කොච්චර ලාමකයිද? එහෙනම් මේවට හිත පිහිටුරු නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉන් බැහැර වූ ලාමක ගිහි සැප ගැන කවර කතාද කියලා අහනවා. ඇයි මේ ලෝකේ වැඩිම සැප විඳින කෙනා තමයි රජුරුවෝ. එයා පාලනය කරන කොටසේම අධිපති බව දරන්නේ එයා. ඔය විදියට කාමයන් ගැන අනිත්‍ය සිහි කරලා කලකිරෙන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා හරි ලස්සන කාරණාවක්. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ සූර්යයා තියෙනවා. මේ ලෝකේ චන්ද්‍රයා තියෙනවා. මේ සූර්යයා චන්ද්‍රයා සැරිසරා යන ලෝකයකට කියනවා එක මන්දාකිනියක් කියලා. එක ලෝක ධාතුවක්. එතකොට මේ වගේ ලෝක ධාතු 1000ක් තියෙනවා. දැන් බලන්න දැන් ඔබට එක පාරටම පංච උපාදානස්කන්ධ අනිත්‍ය සිහි කරන්න කිව්වොත් බැරි වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් මොකක්ද අප්පා රූප උපාදානස්කන්ධයක එදා ස්වාමීන් බණටත් කිව්වා මේක මතක හිටින්නේ නැහැ. දැන් ඔබට සිහි කරගන්න බැරි දසබල් රටේ රජුරුවොත් මලා. දැන් මමත් යම් දවසක මැරෙයි. දැන් මේ රජුරුවෝ මැරුණට පස්සේ ඒ රටේ රජුරුවෝ පාවිච්චි කරපු දේවල් ඔක්කොම ටික දැන් අනිත්‍යයි පාවිච්චි කරන්නේ. ඒ සෑම දෙයක්ම අනිත්‍ය ස්වභාවයට පත් වුණේ නම් මටත් ඕක වෙයි කියලා ඉගෙන ගත්තේ නැති හොඳ දහම් දැනුමකුත් නැති සාමාන්‍ය ධර්මයේ ගැන පොඩි දැනුමක් තියෙන කෙනෙකුට උනත් ඒක හිතන්න පුළුවන්. අන්න බුදුරජාන් වහන්සේ අපු එතෙන්ට ගේන බලන්න භාගතුන් වහන්සේගේ මහා කරුණාව. ඊළඟට භාගතුන් වහන්සේ මේ පෙන්වන්නේ මහණෙනි සූර්යයා ගමන් කරන හිරු ගමන් කරන සඳු ගමන් කරන ලෝකයකට කියනවා එක ලෝක ධාතුවක් කියලා. මහණෙනි ඔය වගේ ලෝක ධාතු 1000ක් තියෙනවා. මහණෙනි ඕකට කියනවා සහස්‍රී ලෝක ධාතු කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය කියන සහස්‍රී ලෝක ධාතුවේ සූර්යයා 1000ක් තියෙනවා. ඉරු මඩලවල් 1000ක් තියෙනවා. ඊළඟට චන්ද්‍රයන් 1000ක් ඉන්නවා. ඊළඟට වදාලා සිනේරු පර්වත රාජයා 1000ක් ඉන්නවා තියෙනවා. එහෙනම් මේ හිරවල් 1000ක් තියෙනවා, සඳු 1000ක් තියෙනවා, සිනේරු පර්වත රාජයා 1000ක් තියෙනවා. ඊළඟට ජම්බුද්වීප 1000ක් තියෙනවා කියනවා. ඊළඟට අපරගෝ යානියෝ 1000ක් තියෙනවා. ඊළඟට උතුරු කුරු දිවයින් 1000ක් තියෙනවා. දැන් ඔබ ආටානාටි සූත්‍රයේ කියවනම් ඒකේ මේ විස්තර තියෙනවා. එතකොට උතුරු කුරු දිවයින් 1000ක් තියෙනවා කියනවා. ඊළඟට පූර්ව විදේහයන් මේ කියන්නේ සතර මහා දිවයින් පූර්ව විදේහයන් 1000ක් තියෙනවා. සතර මහා සාගර 1000ක් තියෙනවා. ඊළඟට වදාරනවා සතරවරම් දෙව් මහා රජවරු 1000ක් ඉන්නවා. ඒ කියන්නේ දෙවිවරු 4000ක්. එක ලෝක ධාතුවකට සතරවරම් දෙවිවරු ඉන්නවා. ඒ වගේ ලෝක 1000ට සතරවරම් දෙවිවරු 1000ක් ඉන්නවා. ඊළඟට චාතුම් මහා රාජික දිව්‍ය ලෝක 1000ක් තියෙනවා කියනවා. ඊළඟට තවුතිසා දිව්‍ය ලෝක 1000ක් තියෙනවා කියනවා. ඊළඟට යාම දිව්‍ය ලෝක 1000ක් තියෙනවා කියනවා. තුසිත දිව්‍ය ලෝක 1000ක් තියෙනවා. ඊළඟට නිම්මාන රති දිව්‍ය ලෝක 1000ක් තියෙනවා. පරිනිම්මිත වසවර්ති ලෝක 1000ක් තියෙනවා. ඊළඟට වදාලා මහණෙනි බ්‍රහ්ම ලෝකත් 1000ක් තියෙනවා. මහණෙනි ඔන්න ඔය කියන සහස්‍රී ලෝක ධාතුව යම් තාක්ද. දැන් බලන්න එතකොට මේ සහස්‍රී ලෝක ධාතුවේ බුදු නුවණින් දැකපු ස්වභාවය මේ. දැන් අපි මේ තියෙන එක දඹදිවක් තියෙන එක චාතුම් මහරජිකයක් තියෙන එක තවුතිසාවක් තියෙන එක යාම ලෝකයක් තියෙන එක තුසිත දිව්‍ය ලෝකයක් තියෙන එක නිම්මාන රති ලෝකයක් තියෙන එක පරිනිම්මිත වසවර්ති ලෝකයක් තියෙන එක බ්‍රහ්ම ලෝකයක් තියෙන එක මේ ලෝක ධාතුවක තමයි අපි ඉන්නේ.
එතකොට ඒ වගේ ලෝක 1000ක විස්තරේ තමයි මේ බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් දැකලා වදාළේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරන මහණෙනි සහස්‍රී ලෝක ධාතුව යම් තාක්ද ඒ තාක් අග්‍ර වෙන්නේ මහා බ්‍රහ්මයා කියනවා. එහෙනම් සහස්‍රී ලෝක ධාතුවට බලේ පතුරවන කෙනා තමයි මහා බ්‍රහ්මයා. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි ඔය කියපු මහා විශාල සුවිශාල වූ සහස්‍රී ලෝක ධාතුවත් අනසක පතුරවා වාසය කරන බ්‍රහ්ම රාජ්‍ය පවා අනිත්‍ය වෙලා යනවා. විපරිණාමයට පත් වෙලා යනවා. මහණෙනි අනිත් අග්‍ර වූ ස්ථාන ගැන කවර කතාද කියලා අහනවා. දැන් බලන්න දැන් අපේ ජීවිතේ ආරෝග්‍ය මදයෙන් මත් වෙද්දී ජීවිත වදයෙන් මත් වෙද්දී යෞවන මදයෙන් මත් වෙද්දී හිතන්න හොඳ කාරණාවක් මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. සහස්‍රේ ලෝක ධාතුවේ සුවිශාල බව පෙන්නලා ඊළඟට වදාළ මහා බ්‍රහ්මයා ඒ සියලු දෙනාට අග්‍රයි කියනවා. මහණෙනි හැබැයි මහා බ්‍රහ්මයාත් අන්‍ය ස්වභාවයට පත් වෙනවා කියනවා. විපරිණාමයට පත් වෙනවා කියන මහණෙනි බ්‍රහ්ම රාජ සැපේ ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා කියනවා. දැන් මුලින්ම කාමයේ මිනිස් ලෝකේ කාමයේ ගැන හිත පිහිටන් නැති විදිය දේශනා කළා. දැන් මේ වදාරන්නේ මොකද්ද? බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජ සැපේටවත් හිත පිහිටුව ගන්නේ නැතුව අනිත්‍ය සීකරන ක්‍රමයක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා අග්‍ර වූ බ්‍රහ්ම ලෝකයේ සැපයත් අනිත්‍ය වෙනවා නම් මේ කාම ලෝකයේ තියෙන සැපේ අනිත්‍ය වීම ගැන කවර කතාද කියලා අහනවා. දැන් බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයා වාසය කරන බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කල්පයක්. එතකොට පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකෙ එච්චර ආයුෂ නැහැ. ඒ විදියට පහලට ඇවිල්ලා දැන් අපි මිනිස් ලෝකෙනේ ඉන්නේ. විපස්සී භාග්‍යතුන් වහන්සේ පහළ වෙද්දී 80000ක් ආයු අනුභව කළා මිනිස්සු. ආයුෂ භුක්ති විඳා. දැන් අපිට අවුරුදු 80ක් ඉන්නේ තිතාම කලාතුරකින්. අපේ ජීවිතේ අපි දශකයේ පින්තූර ටිකක් අරන් බැලුවොත් හොඳට තේරුම් ගන්න පුළුවන් ඒකාකාරී බව නිසා අපේ ජීවිතේ වැහිච්ච අනිත්‍ය අපිට කාලයක් අතර වෙනස බලද්දී Tamanටම තේරෙයි මේ රූපකාය Taman විඳපු විඳීම් හඳුනාගත් දේවල් පොඩි ළමයි කාලේ කොහොමද හඳුනාගත්තේ තරුණ වයසට එළඹෙදි Tamanගේ ජීවිතේ කොයි විදියටද දේවල් හඳුනාගත්තේ විවාහ වෙච්ච ආසන්න කාලේ කොයි විදියටද ලෝකේ දැක්කේ මැදි වයසට එද්දි කොහොමද දැක්කේ දැන් ජරා ජීර්ණ වෙලා කොහොමද ලෝකේ දකින්නේ මරණාසන්න වෙද්දි කොහොමද ලෝකේ දකින්නේ කියලා Tamanටම හොයාගන්න පුළුවන් කොච්චර මේවා වෙනස් වෙලා අන්‍ය ස්වභාවයටපත් වෙලා යනවද කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට වදාලා දැන් බලන්න මේ සාමාන්‍ය ලෝකේ තියෙන දේවල් වලින් බුදුරජාණන් වහන්සේ අපිට අනිත්‍ය තේරුම් කරන්නට මහන්සි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි දැන් අපි මේ වාසය කරන ලෝකේ තියෙනවා. මිනිස් ලෝකේ මහ පෘථුවිය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකය යම් කලක් එනවා වෙනසිලා යනවා. මේ ලෝකේ වෙනසෙන්නේ කොහොමද පින්වත්නි? සූර්ය මණ්ඩල 7ක් පායනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවනිරක් පායන කාලයක් එනවා. දැන් බලන්න දැන් පායන කාලයක් ආවම අපිට මේ ඉරත් අමාරුයි. මේ ඉර එළිය මෙච්චර සැඩද මේ ග්‍රීස්ම ඉවසන්න බෑ කියලා අපිට මේ එක ඉරේ එළියකිනුත් අමාරුයි රස්නේ අමාරුයි. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාළ කලක් එනවා දෙවනිරක් පායනවා. ආන්න එතකොට මේ ගස් කොළන් ඔක්කොම වෙනසිලා යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා තුන්වෙනි ඉරක් පායන කලක් එනවා. මහණෙනි එතකොට අතුගංගා ආදී මේ වැව් පොකුණු ආදී සියල්ල හිඳී යනවා කියනවා තුන්වෙනි ඉර පායද්දී. ඊළඟට හතරවෙනි ඉර පායද්දී ගංගා යමුනා චිරවති සරබු මහී ආදී මහා ගංගා පවා යොදුන් ගණන් හිඳීගෙන යනවා කියනවා. එතකොට බලන්න අපි මේ දකින සුන්දරත්වයේ
ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා. හතරවෙනි පායද්දී භාග්‍යතුන් වහන්සේ වදාරන මේ වෙදි දැන් සාගරයත් හිඳෙන්න පටන් අරගෙන යොදුන් ගණන් සාගරයත් හිඳෙනවා කියනවා. දේශනා කරන මහණෙනි ඔය විදියට පස්වෙනි පායද්දී සාගරේ තවදුරටත් හිඳි හිඳි යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අනස්සාසිකා භික්කවේ සංඛාරා. මහණෙනි මේ සංස්කාර අස්වැසිලි රහිතයි. අද්දුවා භික්කවේ සංඛාරා. මේ සංස්කාර අස්තිරයි. මේවා ගැන කලකිරෙන්නමයි වටින්නේ කියනවා. ඒ දේශනාවේ එක ඉරක් පායනකොට ඔය විස්තරය කරලා කලකිරෙන්න වටින්නේ කියනවා. ඊළඟට ආස්වාද මේ අස්වැසිලි රහිතයි මේක කියනවා. ඊට පස්සේ ස්ථීර නැහැ කියනවා. ඒක නිසා නොඇලෙන්නමයි වටින්නේ කියනවා. නිදහස් වෙන්නමයි වටින්නේ කියනවා. දැන් පස්වෙනි පායද්දී සාගරේ හිඳීගෙන ගිහිල්ලා අන්තිමේදී මේ ඇඟිලි පුරුකක් තෙමා ගන්න තරමට සාගර දිය නැති වෙන කලක් එනවා කියනවා. දැන් මේ විස්තරය තමයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ මහන්නි මේ ලෝකේ වෙනසලා යන කලක් එනවා කියනවා. ඊළඟට වදාළ මහණෙනි 6 වෙනි පායද්දී මේ මහ පෘථුවියෙන් දැන් මේ වෙනකොට මේ සත්‍යෝ කියන පැනවීමක් නැහැ. ඔක්කොම විනාසයි. ගස් කොළන් නැහැ. යම් ආපෝ ධාතුවක් තිබුණාද ආපෝ ධාතුවත් වෙනසී ගින් ඉවරයි. දැන් තියෙන්නේ මේ පොළොව විතරයි. දැන් 6 වෙනි පායද්දී මේ මහ පෘථුවියෙන් දුන් දාන්න පටන් ගන්නවා කියනවා. 7 වෙනි පායද්දී මහා ගිනි ජාලාවකින් වැහි ගිහින් මේ මහ පෘථුවිය ගිනි ගන්න පටන් ගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මහ පෘථුවිය අන්තිමට දැවිලා ගිහින් මේ කපුරු දැවුනා වගේ කියනවා. මේ දැලිකුණු මුකුත් නැතුව මේ මහ පෘථුවිය නොපෙනී යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔන්න ඔය විදියට ලෝකේ වෙනසෙද්දී සත්වයෝ බොහෝ සෙයින් ආබස්සර දෙව්ලොව උපදිනවා කියනවා. දැන් අපි කලින් කතා කරේ මහා බ්‍රහ්මයා සිටින මේ බ්‍රහ්ම පාරිසජ්ජ ලෝකෙ ගැන. දැන් මේ මිනිස් ලෝකේ විනාශය කරා යද්දී මේ සත්වයෝ ගිහින් උපදින්නේ ආබස්සර කියන ලෝකේ. එතකොට මේ බ්‍රහ්ම පාරිසජ්ජ ලෝකයට අතලා ඉහළින් තියෙන දිව්‍ය ලෝකයක් මේ බ්‍රහ්ම ලෝකයක් තමයි ආබස්සර කියන ලෝකේ. එතකොට ඒ බ්‍රහ්ම රාජවරුන්ගේ ස්වභාවය මොකද්ද? මේ මනෝමය ශරීර තියෙන්නේ සයම්පබා. ඒ ශරීර වලින් සොකී ශරීර වලින්ම ආලෝකේ විහිදෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා සුබ අරමුණුම සිහි කරමින් ඒ බ්‍රහ්ම රාජවරු වාසය කරනවා. දේශනා කරන මහණෙනි ලෝකෙ වෙනසෙද්දී අග්‍රයි කියන ආබස්සර ලෝකේ සත්‍ය උපදිනවා. හැබැයි ආබස්සර ලෝකේ සත්‍යනොත් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා වදාලා. විපරිණාමයට පත් වෙනවා කියලා වදාලා. එහෙනම් බලන්න අපි මිනිස් ලෝකෙන් ඒ ලෝකෙට උපන්නත් ඒ ලෝකෙත් ස්වභාවය මොකද්ද? වෙනසිලා යන එක. අනිත්‍ය ස්වභාවයට පත් වෙන එක. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි ආර්ය ශ්‍රාවකයා ওই විදියට බලද්දී දැන් මනුස්ස ලෝකේ මනුස්ස කාමයේ අත්හැරෙන විදියට අනිත්‍ය සිහි කරන්න අපිට ඉගැන්නුවා. ඊළඟට මහා බ්‍රහ්මයා සිටින බ්‍රහ්ම පාරිසජ්ජ ලෝකෙටවත් ඇලින් නැති වෙන්න ඒකත් අනිත්‍ය වශයෙන් බලන්න කියලා ඉගැන්නුවා. දැන් දේශනා කරනවා මිනිස් ලෝකේ විනාශ වෙද්දී ආබස්සර ලෝකෙ උපදිනවා. හැබැයි ඒ උපදින ආබස්සර ලෝකෙත් නිත්‍ය එකක් නෙමෙයි. ස්ථීර එකක් නෙමෙයි. සදාකාලික එකක් නෙමෙයි. ඒකත් වෙනස් වෙනවා. අන්‍ය ස්වභාවයට පත් වෙනවා. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. විපරිණාමයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඔන්න ඔය විදියට ඉතද්දී ආබස්සර ලෝකයේ යම් දෙව්සපක් විඳිනවද ආන්න ඒක ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා කියනවා. දැන් බලන්න දැන් මේ කරන්නේත් මොකද්ද? ආයතන ස්කන්ධ ධාතු ආදී ධර්මයන් පිහිටන යම් ලෝකයක්ද ඒ කාම ලෝකයේ යම් ස්කන්ධ ධාතු ආයතන පිහිටනවද ඒ ලෝකේ ගැන හිතේ කලකිරීම උපද්දවනවා. ඊළඟට බ්‍රහ්ම ලෝකයේ යම් තැනක ස්කන්ධ ධාතු ආයතන පිහිටනවද එතනත් කලකිරීම ඇති කරනවා. ඊළඟට
ආභස්සර ලෝකයේ ස්කන්ධ ධාතු ආයතන සකස් වීමක් තියනවාද ඒ ලෝකයේ කෙරෙහි තිතේ කලකිරීම උපද්දවනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් සමාධි වලින් උපදින එතනින් එහාට බ්‍රහ්ම ලෝක තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආන්නේ ඉහළ බ්‍රහ්ම ලෝකවල උපදින්න අපේ හිත වැඩෙන කාරණා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කසින නම් වූ ආයතන 10ක් තියෙනවා. මොකද්ද මහණෙනි? ඒ කවර 10ක් දෙයක් කෙනෙක් ඉන්නවා උඩ යට සරස කියලා දෙවැනි දෙයක් නැතුව වෙන දෙයක් හිතන්නේ නැහැ. උඩ යට සරස හැම තැනකම මොකද එයා හිතන්නේ ප්‍රමාණ රහිත වූ පඨවි කසිනය හඳුනා ගනී. දැන් එයා පඨවි ආදී වශයෙන් මෙනෙහි කරමින් මේ සියල්ල එයා දකින්නේ පඨවි ධාතුව කියන ආකාරයෙන් විතරයි. එතකොට එහෙම විමසමින් එයා මොකද කරන්නේ? පඨවි කසිනය හඳුනා ගන්නවා. ඊළඟට මොකද්ද කරන්නේ? කෙනෙක් උඩ යට සරසට හැම තැනකම තියෙන්නේ වැగిරලා යන ස්වභාවයේ දෙයක් කියලා ආපෝ කසිනය උපද්දව ගන්නවා. ආපෝ කසිනය හඳුනා ගන්නවා. ඊළඟට වදාලා තේජෝ කසිනය හඳුනා ගන්නවා. හැම තැනකම උඩ යට සරස හැම තැනම තියෙන උණුසුම විතරයි. වෙන අරමුණක් නැහැ. එතකොට පඨවි කියන අරමුණ ගත්තා. ඒකෙන් කසිනය හඳුනාගෙන කසින භාවනාව දියුණු කළා. ඊළඟට වැగిරෙන දෙයක් විතරයි වතුරේ ස්වභාවයට අදාළ දෙයක් විතරයි හැමතැනම තියෙන්නේ කියලා ආපෝ කසින ඉපැද්දෙව්වා. ඊළඟට උණුසුම විතරයි හැමතැනකම තියෙන්නේ කියලා තේජෝ ධාතු ඒ කසිනය උපදව ගත්තා. ඊළඟට එයා උපදවනවා වායෝ කසිනේ හැමතැනක තියෙන හමාගෙන යන ස්වභාවයේ දෙයක් කියලා ඒකටම හිත යොමු කරලා වායෝ කසිනේ උපදව ගත්තා. ඊළඟට එයා උපදව ගන්නවා නිල් පැහැයෙන් යුතු මේ උඩ යට සරසට හැම තැනකම නිල් පාටින් යුතු දෙයක් තියෙන්නේ කියලා නීල කසිනය එයා පුරුදු කර ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා කෙනෙක් කොහොමද ඒක කරන්නේ? මේ ඒ නිල් වර්ණයට හුරු දිය බෙරළිය මල් පැහැයක් හරි කසී රටින් ගේන නිල් පාට සලුවක් හරි අරගෙන ඒකේ පාට එයා ග්‍රහණය කර ගන්නවා කියනවා. එහෙනම් පාටක සංඥාවක් අරගෙන ඒකෙන් උඩ යට සරස හැම තැනකම නීල වර්ණයෙන් යුක්තයි. නීල කියන ප්‍රභාස්වර බවින් යුක්තයි කියලා තමයි යා නීල කසිනේ වඩන්නේ. ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට කහ පෑයෙන් යුතු කසිනයත් ඔහු අඳුන ගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කිනිහිර මලේ තියෙන පැහැයත් ඊළඟට කසී රටින් ගේන කහපාට සලුවේ තියෙන ඒ කහපාටත් අරගෙන ඔන්න පීත කසිනේ උපදවනවා කියනවා. දැන් අද කාලෙත් එක එක මේ ආලෝක දිහා බලාගෙන ඔන්න මේ ඒ කසින උපද්දවන්න මහන්සියක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරපු පිළිවෙල තමයි මේ දේශනාවේ තියෙන්නේ. ඊළඟට වදාලා භාග්‍යතුන් වහන්සේ වදාරන රතු පැහැයෙන් උතු කසිනේ ඊළඟට එයා හඳුන ගන්නවා කියනවා. ඊළඟට සුදු පැහැයෙන් යුතු කසිනය ඔහු හඳුනා ගන්නවා කියනවා. ඊළඟට උඩ යට සරස දෙවැනි දෙයක් නැතුව ප්‍රමාණ රහිත විඥාණය දකිමින් විඥාන කසිනේ උපදවනවා කියනවා. දැන් ඔය විදියට දස කසිනයන් ඔහු පුරුදු කර ගන්නවා කියනවා. දැන් මේවා ගැන පින්වත්නි බුදුරජාණන් වහන්සේ පවා වැඩිදුර විස්තර කරලා නැහැ. මොකද පැටලිලා යන්න තියෙන අවස්ථාවමයි මේව වැඩි. ගොඩාක් අය දැන් අපගේ ගුරු දේවයන් වහන්සේ පවා අපිට කියලා දෙනවා ගොඩාක් තැන්වල මේ විස්තර නැති දේවල් පුරුදු කරන්න ගිහිල්ලා මානසිකව අබල දුබලතාවලට පත්වෙච්ච සිද්ධි ගුරු දේවයන් වහන්සේ පවා අපිට කියලා දීලා තියෙනවා. එතකොට මේවා මෙපමණකින් දරාගෙන මෙහෙම දෙයක් භාග්‍යතුන් වහන්සේ වදාලා දස කසිනේ කියලා දෙයක් තියෙනවා. ඒ දස කසිනෙන් උපදවන සමාධියෙන් බඹලොව උපතක් කරා යනවා කියන කාරණේ ශ්‍රද්ධාවෙන් අදහ ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මෙතනදී දේශනා කරනවා මහණෙනි ඔන්න ඔය විදියට දස කසිනයන් වඩද්දී උඩ යට සරසට දෙවන්නේක් නැතුව විඥාණයම අප්‍රමාණයි කියලා විඥාන කසිනේම අඳුන ගන්නවා නම් ආන්නේ විඥාන කසිනේ කියනවා
අග්‍ර වෙන්නේ. හැබැයි මහණෙනි ඔය විදියට විඥාණය හඳුනාගෙන විඥාන කසිනේ වඩලා ඒකින් බඹල උපන්නොත් ඒ ලබන උපතත් අනිත්‍යයි කියනවා. එහෙනම් බලන්න දැන් අපි භාවනා කරද්දි මේ ඔක්කොම තේරුම් ගන්න ඕනේ යම් තැනක අපි භාවනාවෙන් ගිහින් උපදිනවා නම් ඒ ධානයක් වඩලා කසින භාවනාවකින් ධානයක් ඉපැද්දුවා කියමු. හැබැයි ඒ ලෝකෙ ගිහින් උපන්නත් ඒ ලෝකෙත් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියනවා. විපරිණාමයට පත් වෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? ඔය විදියට සිහි කරද්දී කසින භාවනාවෙන් උපදින ඒ ලෝකෙ ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා කියනවා. එහෙනම් මිනිස් ලෝකෙදිම ඒ ධානය විදර්ශනා කරන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට විතරයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි අභිභූ නම් වූ ආයතන 8ක් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ පින්වත්නි ඒ සමාධියෙන් දැන් පළවෙනි සමාධිය අඳුන ගන්නවා නම් ඒ සමාධිය අඳුනගත්තට පස්සේ තමයි ඒ සමාධිය අභිභව ඊළඟ සමාධියට යන්න පුළුවන්. ඒ සමාධිය අඳුනගත්තොත් තමයි ඒ සමාධිය අභිභව ඊළඟ සමාධියට යන්න පුළුවන්. ඒකයි අභිභායතන කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි තමා තුළ රූප සංඥා ඇතිව. දැන් රූප සංඥා තියෙන ධාන 4ක් ගැන අපි දන්නවා. පළවෙනි එක තමයි පළවෙනි ධානය. ඊළඟට දෙවෙනි ධානය. ඊළඟට තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මේවා රූපාවචර සමාධි. එතකොට ඔන්න ඔය කියන රූපාවචර සමාධියක් තුල ඉඳගෙන බාහිර අල්ප වූත් වර්ණවත් වූ දුර්වර්ණ වූ රූප දකින්න. දැන් සමාධිත පිහිටුවාගෙන බාහිර තියෙන අල්ප වූත් මහත් වූත් වර්ණවත් වූත් දුර්වර්ණ වූත් රූප දකින්නවා කියනවා. එතකොට එයා මේකට අහු වෙන්නේ නැහැ කියනවා. අහු වුණොත් අභිභායතනවල ඉදිරියට යන්න බෑ. දැන් හිතමු මේ දුර්වර්ණ වූත් වර්ණවත් වූත් රූප දකිද්දී ශා මට එක එකව පේනවා කියලා රූප බල බල ඉන්න ගියොත් අභිභායතනය තුල සමාධියෙන් ඉදිරියට යන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් එයා තේරුම් ගන්නවා කියනවා මම රූපයන් අභිභවා යම් යම් දේවල් දැනගන්නවා මට දැන් යම් යම් දේවල් පේනවා මම දැන් ඒ දේවල් දකිමි දනිමි කියලා හොඳ සිහිනුවණින් තේරුම් ගන්නකොටම දැන් මේ කියන්නේ ඒ සමාධියෙන් දකින දෙයට ග්‍රහණය වෙනව නෙමෙයි. මෙන්න මෙහෙම සිද්ධියක් මට දැන් වෙනවා කියලා සිහිනුවණින් දැනගන්නවා දැක ගන්නවා කියන කාරණේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒක පළවෙනි අභිභායතනය කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දැන් ඔය විදිහට දනිමි දකිමි කියලා පළවෙනි අභිභායතනෙ තේරුම් ගත්තාම ඊළඟට මොකද්ද වෙන්නේ? දැන් රූප සංඥා තුලම ඉඳගෙන දැන් මුලින් පෙනුනේ පොඩ්ඩයි. අල්ප වූත් බාහිර දේවල් පෙනුණා. සමහර දේවල් වර්ණවත්, සමහර ඒවා දුර්වර්ණයි. දැන් ඒ අභිභායතන ඉක්මවා දෙවෙනි එකට එනකොට මොකද වෙන්නේ? ඒ කෙනා දකින්නවා කියනවා රූප සංඥා තුල ඉඳගෙන අර ධාන 4 තුල ඉඳගෙන අප්‍රමාණ වූ රූපයන් දකින්නවා කියන්නේ බොහෝ දේවල් තව තව ඒවා පේන්න ගන්නවා. එතකොට එයා ඒකට අහු වෙන්නේ නැහැ කියනවා. මට දැන් අර දේත් පෙනුණා මේ දේත් පෙනුණා මෙහෙම කී ඒකට ග්‍රහණය වෙන්නේ නැහැ කියනවා. හැබැයි එයා තේරුම් ගන්නවා කියන මම දැන් රූපයන් අභිභවා අප්‍රමාණ වූ වර්ණවත් වූ දුර්වර්ණ වූ දේවල් මම දැනගන්නවා දැක ගන්නවා කියලා සිහිනුවණින් තේරුම් ගන්නවා කියනවා. එතකොට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක දෙවනි අභිභායතනේ කියනවා. ඊළඟට ඔන්න කෙනෙක් ඉන්නවා දැන් රූප සමාධි ඉක්මවා අරූප ධානය වඩනවා. දැන් මේ කෙනා තුල තියෙන සංඥාව අරූපී. ආකාසානංචායතනය ඊළඟට ආකින්චඤ්ඤායතනය ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතනෙ විඥානංචායතනෙ කියන ඔය කියන අරූප සංඥාවක් එයා තුල තියෙනවා. දැන් එයා මොකද කරන්නේ? අරූප සංඥාව තුල ඉඳගෙන බාහිර රූපයන් බලනවා. දැන් එයාට අරූප සංඥාව තුල ඉද්දි පේන්නේ බාහිර ස්වල්ප ප්‍රමාණයක් තමයි රූප පේන්නේ. එතකොට ඒවා සමහර ඒවා වර්ණවත් සමහර ඒවා දුර්වර්ණයි.
එතකොටත් මේ අරූප සංඥාව තුළ ඉඳලා නොයෙකුත් දේවල් දකිද්දී අල්ප වූ දේවල් දකිද්දී ඒකට ග්‍රහණය වෙන්නේ නැහැ කියනවා. එයා නුවණින් තේරුම් ගන්නවා කියන මම දැන් අරූප සංඥාව තුළ ඉඳගෙනත් භාවනාව වඩද්දී මට අල්ප වූ බාහිර රූපයන් පේනවා. බාහිර මේ වර්ණවත් රූප පේනවා, දුර්වර්ණ රූප පේනවා කියලා එයා සිහි නුවණින් දැනගනිද්දී ඒක තුන්වෙනි අභිභායතන කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරන මහණෙනි කෙනෙක් ඉන්නවා දැන් අරූප සමාධිය තුල ඉන්නවා. ඒ අරූප සමාධිය තුල ඉඳගෙන ඒ කෙනා බාහිර අප්‍රමාණ රූප දකිනවා. දැන් කලින් අරූප සමාධියෙන් ස්වල්ප රූප දැක්කේ. දැන් අරූප සමාධිය තුල එයා දකිනවා කියන බොහෝ රූප. සමහර ඒවා වර්ණවත් කියන සමහර ඒවා දුර්වර්ණයි කියනවා. දැන් මෙතන වර්ණ දුර්වර්ණ ආදිය වෙන්න පුළුවන්. සමහරට වර්ණවත් රූප හැටියට මෙයාට පේන්නේ දිව්‍ය ලෝකවල දේවල් වෙන්න පුළුවන්. දුර්වර්ණ ආදිය පේන නීච ලෝකවල දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කෙනා මේවට ග්‍රහණය වෙන්නේ දැන් අපිට අද වර්තමාන වෙද්දී මේ අභිභායතන ඉදිරියට යනවා විනා අපේ අතින් වෙන එක තමයි ලෝකෙට කියන්න පටන් ගන්න මම භාවනාවෙන් ඉන්නකොට මෙහෙම දෙයක් දැක්කාය. එතකොට එයා දන්නේ නැහැ මෙතනින් ඉදිරියට යන්න මට බාධාව පිණිස පවතින මේක කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන මම මෙහෙම දෙයක් දනිමි. මම මෙහෙම දෙයක් දකිමි කියලා සිහි නුවණින් තේරුම් ගත්තොත් හතරවෙනි අභිභායතනින් ඉහළට යන්න ඒ පින්වන්ත කෙනාට වාසනාව ලැබෙනවා කියනවා. ඊළඟට වදාරනවා කෙනෙක් දැන් අරූප සංඥාවම දියුණු කරලා බාහිර රූප දකින්න බලනවා. දැන් එයාට පේන්නේ මොකද්ද? නිල් පාටින් යුතු නිල්වන් වූ නීල නිදර්ශන තියෙන නිල් පාට බැබලීම් තියෙන රූප පේන්න ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා බරණැස කසීසලු යම්සේද ඒ විදිහේ නිල් වර්ණයක් තමයි ඔහුට දැන් පේන්නේ. එයි දැන් අරූපය තුල ඉඳගෙන රූපයක් දකින්න මහන්සියක් වෙනවා. මේව පින්වත්නි මේ සමාධියක් තුල ඉඳගෙන කරන මේ හිතේ විප්ලවයක් මේ තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ කෙනා දැන් අර නිල් පාට දේ ඔස්සේ බලාගෙන ඒක ගැනම කල්පනා කරන්නේ නැහැ කියනවා. එයා තේරුම් ගන්නවා කියලා මට දැන් මේ අරූප සමාධිය තුළ ඉද්දි මෙහෙම නිල් පාට නිල් මේ වර්ණයෙන් යුතු දෙයක් මට දැන් පේනවා. ඒක මම දන්නවා දැන් ඒක මට දකින්නටත් ලැබෙනවා කියලා තේරුම් ගන්නකොට ඒක පස්වෙනි අභිභායතන කියනවා. දැන් බලන්න දැන් අභිභායතන පහක් පිළිවෙලට ඉදිරියට ආවා. හැබැයි මුල්ම තැනදී අපි හිර වුණොත් දෙවෙනි එකට යන්න බෑ. හිතන් පළවෙනි එකෙන් කොහොම හරි දනිමි දකිමි කියලා තේරුම් ගත්තා කියලා. හැබැයි දෙවෙනි එකේදී ගොඩාක් රූප පෙනෙද්දී ඒකට අහු වෙන්න පුළුවන්. ඊළඟට රූප සංඥා ඉක්මගින් අරූප සංඥාවට ආවට පස්සේ රූප පෙනෙද්දී එතනදී අහු වෙන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ එකක් එකක් ගානේ අපි අහු වෙන්න පුළුවන් තැන් අපිට දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා දැන් නිල් පාට පෙනෙද්දිත් එයා තේරුම් ගන්නේ මම මෙහෙම දෙයක් දැනගන්නවා මම මෙහෙම දෙයක් දැක ගන්නවා කියලා තේරුම් ගන්නවා කියන එතකොට පස්වෙනි අභිභායතන කියනවා. ඊළඟට වදාරනවා දැන් අරූප සංඥාව තුළ ඉඳගෙන බාහිර රූප දකින්න මහන්සි ගනිද්දී එයා දකින්නවා කියනවා මේ කහපාට නිදර්ශන තියෙන කහවන් වූ කහපාට බැබලීම් තියෙන රූප පේනවා කියනවා. එතකොට ලෝකේ එක එක රූප තිබුණාට දැන් මේ වෙලාවේ යාට පෙනීමට ඉස්මතු වෙලා ඉන්නේ කහපාටට අදාළ දේවල් විතරයි. එතකොට එයා කල්පනා කරනවා කියන මට දැන් කහපාටින් යුතු කහපාට බැබලීම් ඇති කහපාට නිදර්ශන ඇති රූප මම මේ වෙලාවේ දැනගන්නවා මේ වෙලාවේ මම දැක ගන්නවා කියලා ඔන්න එයා තේරුම් ගන්නවා. බලන්න දැන් බුදුරජාණන් වහන්සේට මේ සමාධියෙන් මේ විදියට මේකේ ඉහළට යන්න තියෙන්නේ කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ කිසිම තැනක ගැලෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව ග්‍රහණය වෙන්නේ නැතුව ලස්සනට මේ එකක් එකක් ගානේ අඳුනගත්ත නිසා බුදුරජාණන් වහන්සේ අභිභායතන 8ක් අඳුනගත්තනේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ සමාධි විෂය අචින්ත්‍ය එකක්. දැන් අපිට භාග්‍යතුන් වහන්සේ මේ විදියට දේශනා කරලා නිසා යම් කිසි කෙනෙක් රූප සමාධි වඩලා එයාට රූප පාට පේන්න ගත්තොත් එයාට අහු වෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන්. හිතමු වාසනාවන්ත කෙනෙක් හිටිය අරූප සමාධි වඩන්න කියලා. එයාට අරූප සමාධි වඩද්දි මේ විදිහට රූප පේන්න ගත්තොත් නිල් පාට දේවල් පේන්න ගත්තොත් කහ පාට දේවල් පේන්න ගත්තොත්
ඒවට ග්‍රහණය වෙන්නේ නැතුව සිහි නුවණින් හොඳට මම මේක දැන් දැනගන්නවා මම මේක දැක ගන්නවා කියලා අන්න එයාට සමාධිය තුල ඉදිරියට යන්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ කෙනා ওই විදිහට අරූප සංඥාවෙන් සමාධිය වඩද්දී ඔන්න බාහිර රූපයට පේන්න ගන්නවා. එතකොට එයාට පේන්නේ මොනවද? රතුවන් වූ රතු පැහැයෙන් යුතු රතු නිදර්ශන තියෙන රතු බැබලීම් තියෙන රූප පේනවා. දැන් කලින්ම නිල් පාට රූප පේන්න ගත්තා. ඊට පස්සේ කහ පාට රූප පේන්න ගත්තා. ඊළඟට රතු පාට බැබලීම් තියෙන දේවල් පේන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා බදුවද මල යම්සේද ආන්නේ වගේ රතු පාටක් රත් පැහැයක් රතු දැකුම් තියෙන රතු බැබලීම් තියෙන බරණැස සිනිඳු රතු පාට කසීසලුව යම්සේද ආන්නේ වගේ වර්ණයේ යුතු දෙයක් මෙයා සමාධියෙන් දකිනවා කියනවා. දැන් මෙයා මේකට අහු වෙන්නේ නැතුව ඒක ගැනම හිතේ තින්න නැතුව එයා තේරුම් ගන්නවා කියනවා මට දැන් රතු පාට දෙයක් පේන බව දැනෙනවා. මට ඒක පේන බව මම දකිනවා කියලා තේරුම් ගන්නවා. එතකොට අන්න ඒක 7 වෙනි අභිභායතනේ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි දැන් අරූප සමාධිය තුල ඉඳගෙන ඔහුට බාහිර රූප දකින්න ලැබෙනවා. මොනවද? සුදු පාටින් යුතු සුදු වර්ණයෙන් යුතු සුදු නිදර්ශන තියෙන සුදු බැබලීම් තියෙන රූප දැන් මෙයාට පේන්න ගන්නවා. දැන් බලන්න එහෙමනම් මේ සියලු දේවීනේ දියුණු වෙච්ච හිතකනේ කාමේ බැසගෙන වාසය කරන කෙනෙකුට මේක දකින්න බෑ. එතකොට එයා පංච නීවරණ බැහැර කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධානයන් උපදවලා ඒ රූප සංඥාව තුල ඉඳගෙන මේක කරන්න පුළුවන්. ඊළඟට ආයි අරූප සමාධිය තුල ඉඳගෙනත් මේක එයාට කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඕෂධි තාරකාව යම්සේද ආන්නේ වගේ සුදු පාටක් කියන මෙයාට ඒ වෙලාවට පේන්නේ. බරණැස තියෙනවා සුදු පාට කසීසලු. ආන්නේ වගේ ලස්සන සුදු පාටක් තමයි මෙයාට පේන්නේ කියනවා. මෙයා තේරුම් ගන්නවා කියනවා දැන් මම අරූප සමාධියෙන් ඉඳගෙන මම රූප දකින්න ඒව ඔක්කොම සුදු පාටින් යුක්තයි. ඒක මට දැනෙනවා. ඒක මම දකින්නවා කියලා. සිහිනුවණින් තේරුම් ගනිද්දී ඔන්න 8 වෙනි අභිභායතනයටත් මෙයාපත් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අරූප සංඥාවේ ඉඳගෙන බාහිර රූප දකිද්දී සුදු පාටින් යුතු සුදු වර්ණයෙන් යුතු සුදු පාට නිදර්ශනයෙන් යුතු මනා දැකුම් ඇති බරණැස සුදු පාට කසීසලුවේ තියෙන වර්ණේවන් සුදු පාටක් දකින යම් අභිභායතනයක් ඇද්ද ඔය 8ින්ම අග්‍ර වෙන්නේ මේ 8 වෙනි අභිභායතනේ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාරන මහණෙනි ඔය අභිභායතන වඩලා යම් ලෝකයක උපදින සත්වයෝ ඉන්නවා නම් ඒ සත්වයොත් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියනවා. දැන් බලන්න දැන් මතක තියාගන්නත් සමහරට අමාරු වෙයි. අභිභායතන 8ක් තියෙනවා. ඊළඟට කසින 10ක් තියෙනවා. දැන් මේ ඔක්කොමගෙන් උපදින සමාධියෙන් නොපිරිහි හිටියොත් එයා ගිහිල් උපදින්නේ කොහෙද? බඹලෝ. බඹලෝ උපදිද්දී ඒ බඹලෝ උපතත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ සත්‍යයොත් විපරිණාමයට පත් වෙනවා. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. දැන් බලන්න අරූප ධානයෙන් හිටියොත් අරූප ලෝකවල උපදිනවා. පළවෙනි ධානයෙන් නොපිරිහි හිටියොත් බ්‍රහ්ම පාරිසජ්ජ උපදිනවා කල්පයක් ආයුෂ. දෙවෙනි ධානයේ උපදෙව්වොත් ආභස්සර ලෝකේ උපදිනවා කල්ප 2යි ආයුෂ. ඊළඟට තුන්වෙනි ධානයේ වැඩුවොත් සුබකින්න ලෝකෙ උපදිනවා කල්ප 4යි ආයුෂ. ඊළඟට හතරවෙනි ධානයේ වැඩුවොත් එයා උපදිනවා වේහප්පල කියන ලෝකේ කල්ප 500යි ආයුෂ. දැන් රූප සංඥාවෙන් කොයි ලෝකෙ උපන්නත් ධාන 4න් කොයි බ්‍රහ්ම ලෝකෙ උපන්නත් ඒ ලෝකෙත් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. දැන් බලන්න අපි උපතක් කරා යද්දී එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මෑත භාගයේ ගුරු දේවයන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා බුද්ධ දේශනාවෙන්ම සුගතිය හිත පිහිටෝ ගන්න දෙවියන් අතර හිත පිහිටෝ ගන්න ඒ සඳහා සේක බල දියුණු කර ගන්න කියලා. දැන් අපි එහෙමනම් අපිට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. අපි මේ දෙවියන් අතර යන්නේ ලාමකෝ දෙව් සැප විඳින්න නොවේ. කල්යාණ මිත්‍ර ඇසුරේ මේ පුරුදු කරන ගුණධම් තවදුරටත් දියුණු කර ගන්නයි
හැබැයි ඒ දිව්‍ය සැපේ පවා යම් කලක අන්‍ය ස්වභාවයට පත් වෙනවා කියන වැටහීම, විපරිණාමයට පත් වෙනවා කියන කරුණ. දැන් චාතුම් මහරජික වාසී සතරවරම් දේවරුත් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. සක්දෙවිඳු පවා යම් කලක අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. සුයාම දිව්‍ය රාජ්‍ය පවා අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඊළඟට සන්තුසිත දිව්‍ය රාජ්‍ය පවා අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඊළඟට සුනිම්මිත දෙව් රජුරුව පවා වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවා. වසවර්ති දිව්‍ය පුත්‍රයා පවා අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. එහෙනම් සදෙව් ලෝකය පවා අනිත්‍ය ස්වභාවයට අයිති විපරිණාමයට පත් වෙනවා කියලා දෙව් සැපයට පවා නොඇලෙන්න එයාට යම් මානසිකාරයක් තියාගත්තොත් ඒක කවදාරි දවසක එයාගේ ප්‍රඥාව වැඩෙන්න උපකාරී වෙනවා. ඉතින් දිව්‍ය ලෝකත් අනිත්‍ය වෙලා යනවා නම් ඒවා කාමයට එක්ක සම්බන්ධ ලෝකනේ. දැන් මේ ඊළඟට වදාලේ රූප සංඥාවෙන් උපදින බ්‍රහ්ම ලෝක. ඊළඟට වදාලේ අරූප සංඥාවෙන් උපදින අරූප ලෝක. දැන් අරූප ලෝකවල ආයුෂ කල්ප 20000යි. කල්ප 40000යි. කල්ප 60000යි. කල්ප 80000යි කියන ආයුෂ. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ වදාළේ. භාග්‍යතුන් වහන්සේ දැන් වදාරන මහණෙනි, ඉතින් මේ අග්‍ර වූ සැපයක් උපද්දෝලත් මහණෙනි ඒ ලෝකත් අනිත්‍ය ස්වභාවයට පත් වෙලා යනවා. දැන් බලන්න පින්වත්, එහෙමනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපිට දිව්‍ය ලෝකයකටවත් ත්‍යාගන්න බැරි වෙන්නේ අපි කාම ලෝකයට, මේ මිනිස් ලෝකයට ග්‍රහණය වීමෙන්. එහෙමනම් මේ එකක් එකක් ගානේ මේ බුදුරජාන් වහන්සේ වදාරන කරුණු අපිට සිහි කරගත්තොත් හරි උපකාරයි. අඩුම තරමේ මේ මිනිස් ලෝකෙන් සුගතියකට ඉත පිහිටුව ගද්දී බාධා පිණිස පවතින මේ මිනිස් ලෝකෙට ඇලෙන එක. මම කොහොමද අම්මා තාත්තා දාලා යන්නේ? මං කොහොමද දරුවෝ දාලා යන්නේ? මං කොහොමද බිරිඳ දාලා යන්නේ? ස්වාමියා දාලා යන්නේ? මෙහෙම කියලා හිත ගැලෙන ස්වභාවයක් එනවනේ. එතකොට කාල් වේලා අරගෙන අපි මේ පඨම කෝසල සූත්‍රයේ තියෙන විදියට සිහි කරගත්තොත් මේක අපිට මරණාසන්න කාලෙදී පහසුවෙන් සිහි කරගන්න පුළුවන්. පහසුවෙන් සිහි කරගත්තොත් පහසුවෙන්ම මිනිස් ලෝකෙන් හිත මුදෝගෙන දෙවියන් අතර හිත පිහිටු ගන්න යාට පහසුවක් තියෙනවා. ධානයක් වඩලා තියෙනවා නම් ඊටාම පහසුවෙන්. දැන් හිතමු බණ භාවනා කරන කෙනෙකුට උනත් එයාට කල්පනා වෙන්නේ බාහිර කාමයන් නම් එයාට ඒ මොහොතේ එයා ධානගත වෙන්න පවා එයාට ඒක බාධා පිණිස පවතිනවා. ලාමකෝ නීවරණයන් හිතේ වැඩුණොත්. එතකොට කල් වේලා අරගෙන අපි මේවා සිහි කරලා තිබුණොත් තමන් යම් සමාධියක් උපදවලා තියෙනවා නම් බාහිර දේවල් හිතන්නේ නැතුව ඒ සමාධි සිතම පවත්තලා බඹල උපතක් කරා යන්නත් ඒ පින්වන්තයාට වාසනාව ලැබෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාරනවා හරි ලස්සන කාරණාවක්. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, ප්‍රතිපදා 4ක් තියෙනවා. පළවෙනි එක තමයි දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා. මහණෙනි, පළවෙනි ප්‍රතිපදාව තමයි ඒ කෙනාගේ ප්‍රතිපදාව දුෂ්කරයි. ඒ කියන්නේ ඒ කෙනාට හරියට නීවරණ ප්‍රශ්න තියෙනවා. හිත සංසිඳෙන්නෙත් නැහැ. කාමයට හිත යනවා. පොඩ්ඩට ගැටෙනවා. ව්‍යාපාදේ හට ගන්නවා. හරියට නිදිමත එනවා. ඊළඟට හිතේ පසුතැවීම, විසිරීම බලවත්. ඊළඟට සැක සංකා බහුලයි යාගේ ජීවිතේ. එතකොට ඉතින් ප්‍රතිපදාව හරි දුෂ්කරයි. මේ වාඩි වෙනකොට ඔන්න නිදිමතක් එනවා. කොහේ හරි ගිහින් හිත නවතිනවා. භාවනාවේ දෙන්නේ නැහැ. එතකොට දුකසේ තමයි භාවනා අරමුණක් එයාගේ පවත්තන්න වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ එයාගේ ප්‍රතිපදාවත් දුකයි. හැබැයි අමාරුවෙන් පුරුදු කරනවා කියමු. හිත රාගයට යද්දි පවා අමාරුවෙන් හිත යහපතට ගන්නවා. තරහ යද්දි මෛත්‍රියට හිත ගන්නවා. මුලාවට යද්දි කොහොම හරි අනිත්‍ය ආදී ධර්මයන්ුත් සිහි කර ගන්නවා. හැබැයි අවබෝධය ඇති වෙන්නේ බොහොම හිමින් කියනවා. දුකසේ හරි ධර්ම මාර්ගයට දාගත්තත් මොකද වෙන්නේ? අවබෝධ නම් ඇති වෙන්නේ බොහොම හිමින් කියනවා. ඊළඟ ප්‍රතිපදාව තමයි කියනවා සැනකින් ලබන අවබෝධයේ තියෙන දුක්ඛ ප්‍රතිපදාව. දැන් කෙනෙක් ඉන්නවා එයාටත් නීවරණ තියෙනවා. හැබැයි ඔහු මොකද කරන්නේ? ඒ නීවරණ වලට යට නොවි
නීවරණ ප්‍රහාණය කරගන්නවා. නීවරණ යම් වෙලාවක ප්‍රහාණය කරගන්නවාද ආන්නේ වෙලාවේ වේගෙන් එයාගේ අවබෝධය ඇති වෙනවා. දැන් හොඳම උදාහරණ තමයි අපේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. සතරපද ගාථාවක් අහද්දී සෝතාපන්න වෙන්න තරම් ප්‍රඥාවක් තිබුණා. හැබැයි නිදිමත කියන නීවරණේ බලවත්ව තිබුණා. සෝතාපන්න ඵලයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ එහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වෙලා වනාරණ්‍ය භාවනා කරද්දී නිදිමතින් කිරා වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදලා හා මොග්ගල්ලාන පළවෙනි ධානයේ වරද්ද ගන්න එපා. පළවෙනි ධානයේ වරද්ද ගන්න එපා. පළවෙනි ධානයට පිහිටුව ගන්න තීන මිද්දේ දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත්නි හරි පුදුමයි මේ නිදිකිරා හිටුපිය නිදිකිරා වැටුණු අපගේ මොග්ගල්ලාණන් වහන්සේ තථාගතයන් වහන්සේගේ අවවාදයෙන් ඒ මොහොතේම තීන මිද්දේ දුරු කළා. පළවෙනි ධානි පැද්දෙව්වා. රූප සමාධි 4ම පැද්දෙව්වා. අරූප සමාධි 4ම පැද්දෙව්වා. නිරෝධ සමාපත්තියත් පැද්දෙව්වා. ඉරිදි බලලාභී භික්ෂුන් අතරින් අග්‍ර වූ මහරහතන් වහන්සේ වශයෙන් සෞඛ්‍යලසුන් නසා අරහත්ත්වයටපත් වුණා. අන්න බලන්න දුක් ප්‍රතිපදාවක් තියෙනවා යම් කලක් අමාරුයි. දැන් ඔබ වුණත් ධර්ම මාර්ගයට ආපු මුල් කාලේ එක ඉරියව්වෙන් වාඩි වෙලා බණ ටිකක් අහන්න අමාරුයි. ඊට පස්සේ මේ බුද්ධ වන්දනාවක් පැයක් කමාරක් කරන්න ඔබට අමාරුයි. ඊට පස්සේ දහම් මානසිකාරයක් ගත්තොත් නොයෙක් දිශාවල හිත විසිරෙනවා. මේව වෙන්න පුළුවන්. හැබැයි දුක්ඛ ප්‍රතිපදාවක් කියලා මේක අතහැරලා දැම්මොත් වීරිය කරන්නේ නැතුව ඊළඟ මොහොතේ ඔබට අවබෝධ කරන්න පරිසරය හැදෙනව වෙන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි වටින අවස්ථාව තමයි නැති වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක නිසා දුක්ඛ ප්‍රතිපදාවක් තියෙන කෙනෙක් ඉන්නවා. හැබැයි ඔහු වහා අවබෝධ කරනවා. එහෙනම් යම් වෙලාවකද නීවරණ නැති වෙන්නේ ආන්නේ වෙලාවේ ඔහුගේ සිතේ තියෙන සමාධි බලයෙන් ඔහු සියලු කෙලෙසුන් නැසලා දානවා. ඒක දෙවෙනි ප්‍රතිපදාව. ඊළඟට වදාලා ප්‍රතිපදාවක් තියෙන සැපයි. සැප ප්‍රතිපදාව කිව්වේ ආගේ නීවරණ තියෙන්නේ බොහොම සුළු වශයෙන්. එයා උපතින්ම රාගේ අඩු කෙනෙක්, ද්වේෂය අඩු කෙනෙක්. නිදිමතට හිත යන්නේ නැතුව භාවනාවක් කරගන්න පුළුවන්. හිත විසිරුණත් එයාට පුළුවන් ඉක්මනට හිත තමන්ගේ භාවනා අරමුණට ගන්න. සැක සංකා බොහොම අඩු කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? වහා පළවෙනි ධානයේ තුල සමාධිමත් කරගන්න ඔහුට පුළුවන්. ඊළඟට දැන් ඔහු සමාධිය උපදවනවා. සමාධි සැපයෙන් වාසය කරනවා. හැබැයි දන්දා පටිපදා සුඛා පටිපදා දන්දා විඤ්ඤා මේ සැප ප්‍රතිපදාවෙන් හැබැයි හිමින් තමයි අවබෝධය ඇති වෙන්නේ. සමහර වෙලාවට හොඳට සමහර අෂ්ට සමාපත්තිලාභී හැබැයි සමහර විට මේ ජීවිතේ සෝතාපන්න ඵලයට වතරක් වගේපත් වෙන්න තමයි ඔහුට අවබෝධය පහළ වෙන්නේ. අවබෝධ වේගවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මේකත් එක ප්‍රතිපදාවක් කියනවා. ඊළඟට වදාලා මහණෙනි ප්‍රතිපදාවක් තියෙනවා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. මහණෙනි ප්‍රතිපදාවක් තියෙනවා සැප සහගතයි. මෙයාගේ හිතත් බොහෝම හොඳින් සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් සිතින් වහා ධර්මය අවබෝධ කරගන්නත් ඔහුට පුළුවන් කියනවා. හරියට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ. සාරිපුත්තයන් වහන්සේ පද දෙකකින් ධර්මය සෝතාපන්න ඵලයටපත් වුණා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන ඒ දහම් පරයය විස්තර කරද්දී යම් හේතුවකින්ද ධර්මෙ උපදින්නේ ඒක භාග්‍යතුන් වහන්සේ වදාලා කියනකොට සෝතාපන්න ඵලයටපත් වුණා. ඊළඟට දීඝනක කියන පිරිවැජියාට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ වදාලා. එතකොට ගිජ්ජකූට පර්වතයේ සූකර කත කියන ලෙනේ පායන කාලෙක සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් ඉන්නවා වටාත්තෙන්. පවන් සලමින් සිටිදි තමයි අර දීඝනක බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ වදාළේ. දැන් වෙන කෙනෙකුට ධර්මයේ කියද්දී සාරිපුත්තයන් වහන්සේ පවන් සලමින් හිටියේ.
බලන්න ප්‍රඥාව කොච්චර වැඩිද කියන්නේ, කොච්චර ඉඳුරන් මෝරා ගිහින්ද කියන්නේ. අනුන්ට ධර්මයක් දේශනා කර සාරිපුත්තයන් වහන්සේ පවන්සලමින් සිටිද්දී නිකලෙස් භාවයට පත් වුණා. දැන් බලන්න සුඛ ප්‍රතිපදාව හොඳට ධාන සමාධි තිබුණා. අෂ්ට සමාපත්තිලාභී නිරෝධ සමාපatti සමවදිනෝ. ඒ මහරහතන් වහන්සේ වේගෙන් අවබෝධය කරා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඔන්න ඔය කියන ප්‍රතිපදා හතරෙන්ම යුතු සත්‍යය දුක් ප්‍රතිපදාවෙන් අවබෝධයත් හිමින් පහළ වෙන සත්වයෝ ඉන්නවා නම් ඒ ජීවිතත් අනිත්‍යයි. දැන් අපිට පේනවා ජේතවනාරාමේ අල්ලපු ඇටි හිටියා චුන්ද සූකරික. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නවත් ආවේ නැහැ. දැන් බලන්න කෙලෙස් ගොඩේම හිටියා. මේ ජීවිතය අවබෝධයකට ආවේ නැහැ. එහෙම අයත් මැරිලා ගියා. ඊළඟට සමහර අය හිටියා දුක් ප්‍රතිපදාවෙන් කෙලෙස් තිබුණා. හැබැයි ජීවිතේ මහා 이르දිමත් ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඒ විදිහට මහා මොග්ගල්ලාණන් වහන්සේ තනිත්‍ය භාවයට පත් වුණා. සමහර පැවිදි අය හිටියා හොඳට ධාන භාවනා වඩලා සමාධිමත් සිතක් පුරුදු කරගන්නවා, භාවනත් වඩනවා. හැබැයි මේ ජීවිතේ අවබෝධය පහළ වෙන්නේ නැහැ. එහෙම අයත් මරණයට පත් වෙලා දෙව් බඹුන්ගේ ලෝකවල උපදිනවා. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා හොඳට භාවනා කරගන්නවා. පැවිද්දටත් ඇලී වාසය කළා. ස්වාමීන් වහන්සේ භාවනා කරන ඉරියව්වෙම අපවත් වුණා. නිදා පිබිදියා වගේ දෙවියන් අතර උපන්නා. දැන් තාමත් මේ දිව්‍ය පුත්‍රය ඇස් පියාගෙන ඉන්නවා. ඒ භාවනා කරනවා කියන සංඥාව තමයි හිතේ තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ටික වෙලාවක් ගිහින් ඇස් ඇරියා. මෙන්න තමන් ඉදිරියේ දිව්‍යාංගනාව පිරිසක් ඉන්නවා. මේ දිව්‍ය පුත්‍රය ආයි ඇස් පියාගත්තා. දැන් හිතාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ ආයිත් වතාවක් ඇස් අරිද්දී අර දිව්‍යාංගනාව මොකද කළේ? මේන්න කියලා කන්නඩියක් මූණට ඇල්ලුවා. එතකොට හැවලුවා දැන් මට මොකද උනේ? මම පැවිදි වෙලානේ හිටියේ, දැන් මේ මට මොකද උනේ කියලා හිතුව. එතකොට තමයි තේරුම් ගියේ එහෙනම් මම මරණයටපත් වෙලා අපවත් වෙලා මේ දෙවියන් අතර ඉපදිලා. කල්පනා කළා එහෙනම් මට මේගොල්ලන්ගෙන් බේරෙන්න විදියක් නැහැ. මම යන්න ඕනේ පිහිට හොයාගෙන බුදුරජාන් වහන්සේ ළඟට කියලා භාග්‍යතුන් වහන්සේ ළඟට අර දිව්‍යාංගනා පිරිසත් එක්කම ආවා. ඇවිල්ලා කියනවා අනේ ස්වාමිනී මේ පිරිස වට වෙලා ඉද්දී පිසාචියු ටිකක් පිරිවරාගෙන ඉන්නවා වගේ මට හිතෙන්නේ කියනවා. දැන් බලන්න බණ භාවනා කරගන්න ආසයි, පැවිද්දරත් ආසාවෙන් හිටියා. අවබෝධ වුණේ නැහැ. එහෙම අයත් මරණයටපත් වෙලා තව ලෝකිකත් උපතක් කරා ගියා. අන්නේ ස්වභාවයටපත් වුණා. දැන් මේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට ආයිත් කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මේගොල්ලෝ වට වෙලා ඉන්නකොට පිසාච රැලක් වගේ මට නම් පේන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ධර්මයේ දේශනා කළා. ආන්නේ දිව්‍ය පුත්‍රයා එතනදී තමයි සෝවාන් ඵලයටපත් උනේ. ඊට පස්සේ කාමයන් කෙරෙහි ගැටෙන්නෙත් නැතුව, කාමයන්හි බැසගන්නෙත් නැතුව දිව්‍ය කාමයේ භුක්ති විඳිමින් ආර්ය සත්‍ය අවබෝධයේ වැඩි දියුණු කරගන්නේ දිව්‍ය පුත්‍රයා හිත හදාගත්තා. ඒ ලෝක ස්වභාවය දන්න නිසා. බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වා දෙනවා මේ ප්‍රතිපදා හතරින්ම යම් සත්‍යයක් ඉන්නවා නම් ආන්නේ සත්‍යෝ අනිත්‍යයි, විපරිණාමයට පත් වෙනවා කියලා සිහි කරන්න කියනවා. දැන් බලන්න දැන් ඔබේ ජීවිතේ ගත්තොත් ඔබ සමහරට හොඳට බණ භාවනා කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට බුදුන් වඳින පිරිත් ටික කියාගන්න එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. දැන් එහෙම වුණා කියලා අපිට මාන්නේ ගන්න දෙයක් නැහැ. එයා සිහි කරනවා නම් මම මේ සුවසේ බුදුන් වැන්දාට, මම සුවසේ දහම් පොතක් කියව ගත්තාට, මම සුවසේ බණ ටිකක් ඇහුවාට මගේ ජීවිතේත් යම් කලක මරණය කරා යනවා. හිතමු ඔබට දකින්න හම්බෙනවා කෙනෙක් ඉන්නවා දහම් පොතක් කියවන්නේ නැහැ. භාවනාවක් කරගන්නෙත් නැහැ. වැඩසටහනකට යන්නෙත් නැහැ. ගුණධර්ම නැහැ කියලා. එතකොට එහෙම කෙනෙක් දැක්කා කියලා ඔබට ගරහන් දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ. ඇයි? ඔබ දන්නවනේ මේ කෙනත් කවදා හරි දවසක මැරිලා ගිහින් කොහේ හරි ලෝකෙක මෙයා උපදී. අන්න බලන්න මේ ප්‍රතිපදාව කොයි ප්‍රතිපදාවෙන් යුක්ත වුණා, සැප ප්‍රතිපදාවෙන් ගියත් දුක් ප්‍රතිපදාවෙන් ගියත් මේ කෙනාට තේරෙනවා මේ කවුරුත්
අපි සදාකාලිකව ඉන්න ආපු අය නෙමෙයි. කොයි වෙලාවක හරි අපේ ජීවිතේ අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා ඔන්න තේරුම් ගත්තොත් භාගතුන් වහන්සේ වදාළ එතකොට එයාට අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙනවා කියනවා. හිතේ නොඇල්ම ඇති වෙනවා කියනවා. ඒ නොඇලී යන්නේ ලෝකේ තියෙන අග්‍රම ප්‍රතිපදාව ගැන කියනවා. මොකක්ද අග්‍රම ප්‍රතිපදාව? සැප ප්‍රතිපදාවෙන් වේගින් අවබෝධ කරන ක්‍රමය. එතකොට ඒ ක්‍රමයෙන් යුතු සත්‍යය පවා අපගේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රතිපදාවෙන් වැඩ හිටියේ. ධර්ම අවබෝධ කළේ ප්‍රතිපදාවෙන්. හැබැයි සාරිපුත්තයන් වහන්සේත් නාලක ගමේදී පිරිනිවන් පෑවනේ කියලා ඒ ප්‍රතිපදා හැම එකක් ගැනම ඒ ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා ඉන සත්‍යය ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා කියනවා. අනිත් ප්‍රතිපදාවලින් යුක්ත සත්‍යය ගැන කවර කතාවද කියලා අහනවා. එහෙමනම් බලන්න අපේ හිතේ මේ ලාමක කෙලෙස් වලට යන ස්වභාවයෙන් මිදෙන්නත් අපිට ලෝකයේ ඇත්ත తත්වේ තේරුම් ගන්නත් හරි උපකාරයි මේ බුදුරජාණන් වහන්සේ මේ වදාරන පිළිවෙලට හිතන්න පුරුදු වුණොත්. ඔබට හොඳට වැඩෙනවා කියලා මාන්නේ ගන්න දෙයක්වත් නැහැ. ඇයි? තමනුත් අමරලා යනවා. ඊට පස්සේ වඩන්න බැරි, පුරුදු කරගන්න බැරි කෙනෙක් හම්බුනොත් ආන්නේ අය දැකලා ඔබේ හිතේ ගැටීමක් ඊළඟට ඒ අයට නිନ୍ଦා අපහාස කරන්න හිතෙන බවක් ඇද්ද? ඒ ඔක්කොමත් ඔබෙන් අතහැරලා යාවි. මෙන්න මේ විදියට අනිත්‍ය සීකරන්න පුළුවන්කම ලැබුණොත්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ හඳුනා ගැනීම හතරක් තියෙනවා. ඒ කවර හතරක් දෙයක් ඔන්න කෙනෙක් ඉන්නවා එයාට පුළුවන් මේ එයාගේ හඳුනා ගැනීමට අදාළ වෙන්නේ පොඩි ප්‍රදේශයක්. දැන් හිතමු කෙනෙක් දැන් සමහර මිනිස්සු ඉන්නවා එයාට ලෝකෙට මොනව වුණක් කමන්නේ එයාට හිතන්නේ එයාගේ ගෙදර අය ගැන විතරයි. ගෙදර අයගේ සුවේ ගැන විතරයි බලන්නේ. අල්ලපු ඇටේ මිනිසයාට මොනව වුණත් කමන්නේ. ආන්නේ වගේ ස්වල්ප දෙයක් තමයි එයාට අඳුන ගන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් ඉන්නවා එයාට අඳුන ගන්න පුළුවන් කියනවා මහග්ගත වූ ස්වභාවයෙන්. එයාට තමන්ගේ පවුලේ අයවත් පේනවා. ඊට පස්සේ එයාට අසල්වාසී පිරිසක් පේන්න පුළුවන්. එයාට ඊට පස්සේ ගමේ පිරිස දකින්නත් පුළුවන්. නගරේ පිරිස දකින්නත් පුළුවන්. ඊළඟට පළාතේ පිරිස දකින්නත් පුළුවන්. ඊළඟට එයාට රටේ පිරිස දකින්නත් පුළුවන්. ලෝකයේ පිරිස දකින්නත් පුළුවන්. සියලු ලෝකවල සිටින පිරිස අරමුණු කරන්නත් පුළුවන්. දැන් මේක වෙන්නේ පින්වත් හිතේ ස්වභාවය මත. එයාගේ හිත පටුයි නම් එයා ගෙදර අර මේ සතෙක් තමන්ගේ අර කණුව වටේ කැරකෙනවා වගේ දන් වැලකින් ගැට ගහපු බලු කුක්කෙක් ඒ කණුව වටේ කැරකෙනවා වගේ චූටි ප්‍රදේශය යාට පුළුවන්නේ. හැබැයි කෙනෙක් ඉන්නවා එයා එකතැන ඉඳලා එයාට ඒ තමන් දකින කෝණේ පුළුල් කරමින් බලන්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරන මහණේ තව කෙනෙක්ගේ හඳුනා ගැනීම තවත් පුළුල් කියනවා. ඒ කෙනාට පුළුවන් කියනවා අප්‍රමාණ වශයෙන් සීමාවක් නැතුව ප්‍රමාණයක් නැතුව හඳුනා ගන්න යාට පුළුවන් කියනවා. එහෙමනම් එයා හඳුනගන්නේ පින්වත්නි ප්‍රදේශ වශයෙන් නෙමෙයි. එයා හඳුනගන්නේ දිශා වශයෙන්. උතුරු දිශාවේ යම් තාක් සත්වෝ ඉන්නවද? උතුරු අනු දිශාවේ යම් තාක් සත්වෝ ඉන්නවද? ඊළඟට නැගෙනහිර දිශාවේ යම් සත්වෝ ඉන්නවද? නැගෙනහිර අනු දිශාවේ යම් සත්වෝ ඉන්නවද? ඊළඟට දකුණු දිශාවේ යම් සත්වෝ ඉන්නවද? දකුණු අනු දිශාවේ යම් සත්වෝ ඉන්නවද? බටහිර දිශාවේ යම් සත්වෝ ඉන්නවද? බටහිර අනු දිශාවේ යම් සත්වෝ ඉන්නවද? උඩ දිශාවේ යම් සත්වෝ ඉන්නවද? යට දිශාවේ යම් සත්වෝ ඉන්නවද? මේ සියලු සත්වයන්ම එයාට අරමුණු කරන්න හඳුන ගන්න එයාට පුළුවන් කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඔය විදියට ස්වල්පයක් හඳුන ගන්න අය අතරෙත් කොටස් වශයෙන් දියුණු කරන්න පුළුවන් හඳුනා ගැනීම තියෙන අය අතරෙත් ඒ වගේම අප්‍රමාණ වූ දෙයක් හඳුන ගන්න පුළුවන් අය අතරෙත් දැන් ඔය ඔක්කොම පින්වත්නි මේ මෛත්‍රිය කියන රූපාවචර ධානයකින් ගන්න එකක් දේශනා කරනවා. ඔය සියලු දේ අතරින් කෙනෙක් ඉන්නවා කියනවා නත්ති කිංචීති කිසිවක් නැහැ කියලා ආකින්චඤ්ඤායතනෙ හඳුනා ගන්නවා කියනවා. දැන් මොය කියපු මුලින් කියපු හඳුනා ගැනීම ටික තියෙන රූපයක් එක්කයි. ආකින්චඤ්ඤායතනෙ තියෙන අරූපයක් එක්කයි සතර මහා ධාතුන් පෙන්වන්න බැරි ස්වභාවයක්. දැන් කිසිවක් නැහැ කිව්වහම ඒක පෙන්වන්න හැඩතලයක් ක්‍රමයක් නැහැ. අන් අරූපී.
එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරන මහණෙනි යම් කිසි කෙනෙක් ස්වල්පයක් හඳුන ගන්නවද? මහග්ගත වූ දෙයක් හඳුන ගන්නවද? අප්‍රමාණ වූ දෙයක් හඳුන ගන්නවද? අරූපී වූ ආකින්චඤ්ඤායතනෙ හඳුන ගන්නවද? ඔය හඳුනා ගැනීම හතර අතරින් ආකින්චඤ්ඤායතනෙ හඳුන ගන්නවද? කිසිවක් නැහැ කියලා හඳුන ගන්නවද? ඒක අග්‍රයි කියනවා. දැන් ඔබට ඔබ ගැනත් ඔබේ පවුලේ අය ගැනත් විතරක් මෛත්‍රී පිහිටලා තියෙනවා නම් මෛත්‍රියේ තියෙන ප්‍රමාණය බොහොම ස්වල්පයි. ඊළඟට ගම් නියම් ගම් ජනපද පළාත් රටවල් වශයෙන් ඔබට සිහි කරන්න පුළුවන් ඔබේ මෛත්‍රිය පුළුල්. ඊළඟට අප්‍රමාණ වශයෙන් මෛත්‍රිය වඩන්න පුළුවන් තව දුරටත් හිත පුළුල් වෙනවා. එතකොට ඔය රූප සංඥා වලින් වේවා අරූප සංඥා වලින් වේවා උපදින්නේ කොහෙද? බ්‍රහ්ම ලෝකේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මහණෙනි ඔය හතර ආකාරයෙන් යුතු සත්වයෝ වෙනස් වෙලා යනවා. අන්‍ය ස්වභාවයට පත් වෙලා යනවා. ආකින්චඤ්ඤායතනෙන් යුතු අරූප සත්වයෝ පවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි විපරිණාමයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් දකිනවා නම් එයාගේ හිතේ අවබෝධයෙන්ම කලකිරීමක් ඇති වෙනවා කියනවා. නොයල්මක් ඇති වෙනවා කියන මහණෙනි ඉන් බැහැර වූ ලාමක හඳුනා ගැනීම ගැන කවර කතාවද? දැන් අපි ඇහෙන් රූප හඳුන ගන්නවා, කනෙන් ශබ්ද හඳුන ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා, දිවෙන් රස හඳුන ගන්නවා, කයෙන් පහස හඳුන ගන්නවා, සිතින් අරමුණු හඳුන ගන්නවා. එතකොට මේ හඳුනා ගැනීම මේ වැනි ලාමක හඳුනා ගැනීම ගැන කවර කතාවද? ඇයි පංචකාමයේ කොච්චර හඳුනගත්තත් පින්වත්නි කාම ලෝකෙක යන්න බෑනේ. එතකොට මේ ස්වල්පයක් හඳුනාගෙන පොඩි ප්‍රදේශයක් හඳුනාගෙන මෙත් සිත වඩලා හෝ ඊළඟට ප්‍රදේශ වශයෙන් වැඩි දියුණු කරලා මෛත්‍රියක් උපදවලා හෝ දිසා වශයෙන් මෛත්‍රිය උපදවලා හෝ බ්‍රහ්ම ලෝකෙ උපන්නොත් කිසිවක් නැහැ කියන ආකින්චඤ්ඤායතන ලෝකෙ උපන්නොත් ඒකත් බ්‍රහ්ම ලෝකයන්නේ. ඒ ඔක්කොම අනිත්‍ය වෙනවා නම් අර ලාමකෝ කාමයන් හඳුනාගෙන උපදින කාම ලෝකයේ අනිත්‍යභාවය ගැන කවර කතාවද කියලා අහනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මහණෙනි බාහිර දෘෂ්ටිකයන් අතර මේ වගේ දෘෂ්ටියක් තියෙනවා කියනවා. මොකද්ද? මම කලින් හිටියේ නැත්නම් දැන් බලන්න මේක දෘෂ්ටිය මේ ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකෙ මෙහෙම හිතන ඉන්නවා. දෘෂ්ටිගත වෙච්ච අය ඉන්නවා. මොකද්ද? මම කලින් හිටියේ නැත්නම් වර්තමානයේ මට උපතක් නැහැ. ඊළඟට මම අනාගතයේ හිටියේ නැත්නම් මට අනාගතයේ උපතකුත් නැහැ කියලා හිතන යම් බාහිර දෘෂ්ටියක් ඇද්ද ඒ දෘෂ්ටිය අග්‍රයි කියනවා. ඇයි මෙලොවක් නැහැ පරලොවක් නැහැ කිය ඔය දෘෂ්ටි තියෙන්නේ. එතකොට මේ දෘෂ්ටි අතරේ මොකද්ද අග්‍ර වෙන දෘෂ්ටිය? මම කලින් හිටියේ නැත්නම් දැන් මට ජීවිතයක් නැහැ. මම අනාගතයේ හිටියේ නැත්නම් අනාගත උපතකුත් නැහැ කියලා හිතන එක කියනවා අග්‍රම දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වගේ දෘෂ්ටි තියෙන තැනැත්තා මේකට කැමති වෙන්න ඕනේ කියනවා. දැන් බලන්න අපිට හිතෙන නිකන් ඒක අවබෝධයක් වගේ දෘෂ්ටියක් කියලා තේරෙන්නේ නැහැ ඒක. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි භවය ගැන ආයා ඉපදිපදී මේ භව පැවැත්මේ අනේක ගැන යම් පිළිකුල් නැති බවක් ඇද්ද ආන්නේක දැන් ඉපදිපදී අනේක ගැන යාට පිළිකුලක් නැහැ කියනවා. ඊළඟට මේ භවය ගැන යම් පිළිකුල් කරන ස්වභාවයක් ඇද්ද ඒකත් ඔහුට නැහැ කියනවා. පිළිකුල් නැතුව ඉන්න හැදුවාට ඒක කරගන්නත් බෑ. ඊළඟට පිළිකුල් නැති බවක් ගන්න හැදුවත් ඒක කරන්නත් බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි ඉතින් ඔය විදියට දෘෂ්ටිගත වෙලා දැන් අග්‍රම දෘෂ්ටියනේ ඔය. ඒ අග්‍රම දෘෂ්ටිය තියෙන සත්‍යය පවා අනිත්‍ය වෙනවා. දැන් හොඳට බලන්න දැන් අපි මිත්‍යා දෘෂ්ටියෙන් හිටියත් අපි යථාර්ථය අවබෝධ කළ සම්මා දිට්ඨියෙන් හිටියත් අපිට ලෝක ධර්මතාවෙන් මිදෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා දෘෂ්ටිගත සත්‍යයන්ගේ අනිත්‍යභාවයට පත්වීමකුත් තියෙනවා. විපරිණාමයට පත්වීමකුත් තියෙනවා. මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ ওই විදියට දකිද්දී දෘෂ්ටිගත වෙලා ඉන්න සත්‍යයන්වත් අවබෝධයෙන් එපා වීමක් වෙනවා කියනවා.
ඊළඟට වදාරනවා මහණෙනි නොයල්ම ඇති වෙනවා කියනවා. එතකොට ඔහු නොයැලෙන්නේ අග්‍ර වූ දෘෂ්ටියක් කෙරෙහි කියනවා. ඉතින් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මෙලොවදීම උතුම් නිවන සාක්ෂාත් කිරීම ගැන දේශනා කරනවා. ඉතින් ඒ බඳු නිවන ගැන කරුණු දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ස්පර්ශ ආයතනයන්ගේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කියන ඔය කරුණු තථාගතයන් වහන්සේ මනාකොට පෙන්වා දෙනවා. ඒක අවබෝධ කරන කෙනා මනාකොට උපාදාන රහිත වෙලා විමුක්තියට පත් වෙනවද? ඒක මේ ලෝකේ අග්‍රයි කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒක නිසා තථාගතයන් වහන්සේ මේ කාමයන් ගැන පිරිසිඳ දැනීමත් රූපයන්ගේ පිරිසිඳ දැනීමත් වේදනාවන්ගේ පිරිසිඳ දැනීමත් සියලු තෘෂ්ණාවෙන් නිදහස් වීමත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒක නිසා මහණෙනි තථාගතයන් වහන්සේ උපාදාන රහිත වෙලා පිරිනිවන් පෑම පනවනවා කියලා දේශනා කළා. එහෙනම් පින්වත්නි මේ ලෝකේ තියෙන යථාර්ථය තමයි අනිත්‍යයි කියන එක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ලොකු කාරණා සිහි කරලා ධර්මේ කරා යන්න දුෂ්කරයට පවා සිහි කරන්න පුළුවන් ලස්සන කාරණා ටිකක් මේ ධර්ම දේශනාවේදී මේ සූත්‍ර දේශනාවේදී අපිට පෙන්වා වදාලා. ඉතින් අපටත් ඒ ආකාරයෙන් අපේ ජීවිත ගැනත් බාහිර ලෝකයේ තියෙන ස්වභාවය ගැනත් සිහි කරලා අපිටත් අනිත්‍ය ධර්මයේ යම් පමණකින් හෝ තේරුම් අරගෙන ආර්ය සත්‍ය අවබෝධය කරා යන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සතියන්ත සීල භාවනා වැඩසටහනේදී දහවල් සදහම් දේශනාවේ විදිහට අපිට පඨම කෝසල සූත්‍රය අද දවසේ ශ්‍රවණය කරන්නට ලැබුණා. ජීවිතාවබෝධය ඇති කරගන්න මේ උතුම් සදහම් දේශනාව අපිට මොනතරම් වැදගත්ද? ඉතින් අද දවසේ දහවල් දේශනාව වෙනුවෙන් පැතිබර විකාශන දායකත්වයේ දරලා තිබෙන්නේ අංක 16 ඌරාපොළ පාර දික්කන්ද වතුරුගම යන ලිපිනේ පදිංචි පින්වත් ත්‍රිෂානි වීරතුංග දියණිය සහ ඉෂාරා වීරතුංග දියණිය යන පින්වත් දෙපළෙසුනේ අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනේ පැතිබර විකාශන දායකත්වයේ දරන්නේ. මීළඟ විනාඩි කිහිපයේදී අපි උතුම් භාවනාව සඳහා සූදානම් වෙනවා. ඊට මත්තෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව භාවනාව සමග මුණ ගැහෙමු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.